මෙම කැසට් පටය තුළ ආරම්භයේදීම ඔබේ අවධානය අප යොමු කරවන්නේ සරල දෙබස් කිහිපයකටයි. සංවාදශීලී යොමුව ලබාදීම අරබයා මෙම කැසට් පට තුළ හැකි උපරිමය කිරීමට මා බැඳී සිටිනවා. ඔබෙන් විමසන සරල ප්‍රශ්න සහ ඊට ඔබ ප්‍රතිචාර දක්වන ආකාරය සරලව විමසා බැලීමට මා මුලින්ම සූදානම්. Hi, how are you? මීට ඔබ ප්‍රතිචාරය දැක්විය යුත්තේ I'm fine. I'm okay. I'm all right. How are you යනුවෙන් විමසන්නේ ඔබේ සැපසනීප කෙසේද යන්නයි. ඔබ ඊට ප්‍රතිචාරය දක්වන්නේ I am fine ලෙසයි. I am fine with me යනුවෙනුත් බ්‍රිතාන්‍ය වහරේ මෙම යෙදෙනවා. I am fine with me. මා ප්‍රශ්නය විමසන්නම් පිළිතුර ඔබ ලබා දිය යුතුයි. Hi, how are you? මෙම ප්‍රශ්නයම සමහර විට අප විමසනවා How are you doing ලෙස. මෙයින් අදහස් වන්නේත් සැපසනීප කොහොමද යන්නයි. How are you doing? I am fine. I am good යනුවෙනුත් මෙහිදී ප්‍රතිචාරය දක්වන්නට පුළුවන්කම තියෙනවා. How are you doing? Good. හොඳයි. හොඳින් ඉන්නවා යන්නයි එහිදීත් අදහස් කරන්නේ. I am fine යනුවෙන් සඳහන් කිරීම මෙහිදී ඉතාමත් බහුල සම්ප්‍රදාය වෙනවා. How are you doing? ඔබට පිළිතුර දීමටයි මා සුළු වේලාවක් මෙහිදී නිහඬව සිටින්නේ. විවිධ අවස්ථාවල විවිධ ආකාරයෙන් ඔබ දැක්විය යුතු ප්‍රතිචාර, ඔබෙන් විමසන ප්‍රශ්න, ඔබ විමසිය යුතු ප්‍රශ්න පිළිබඳව මෙහිදී අප අවධානය යොමු කරනවා. විශේෂයෙන්ම ඔබ යම් ආයතනයක සේවකයෙක් නම් එහි පිළිගැනීමේ නිලධාරියක් හැටියට, පිළිගැනීමේ නිලධාරියෙක් හැටියට රිසෙප්ෂන් එකේ ඔබ ඉන්නවා නම් ඔබේ ආයතනයට පැමිණෙන අයගෙන් ඔබ ඉතා බහුලව විමසන පැනයක් Can I help you? මට ඔබට උදව් කරන්න පුළුවන්ද? මොකක්ද කාරණාව යන ප්‍රශ්නය මෙහිදී ඔබ විමසන්නේ එලෙසයි. ආයතනයට එන ආගන්තුකයෙක්ගෙන් What's the matter යනුවෙන් ඔබ විමසන්නේ නැහැ. එසේත් නැත්නම් What is the problem යනුවෙන් ඔබ විමසන්නේ නැහැ. What is your problem යනුවෙන් ඔබ විමසන්නේ නැහැ. එහිදී ඔබ විමසන්නේ Can I help you? මොකක්ද කාරණාව? මොකක්ද ඔබට දැනගන්නට අවශ්‍ය යන අදහසයි එහි ගැබ්ව තිබෙන්නේ. මට ඔබට උදව් කරන්න පුළුවන්ද යන අදහස එහි පරිවර්තන අදහස වෙනවා. එහිදී ආයතනයට පැමිණි තැනැත්තා තමන්ගේ අවශ්‍යතාවය ඉදිරිපත් කරනවා ඇති. මට මුණ ගැහෙන්නට ඕනේ මිස්ටර් පෙරේරාව. I want to meet Mr. Pereira. Can I help you යනුවෙන් විමසන විටම ප්‍රතිචාරය දක්වන්නාට sure යනුවෙනුත් සඳහන් කරන්නට පුළුවන්. හා sure. මට හමු වෙන්න ඕනේ මිස්ටර් පෙරේරාව. I want to meet Mr. Pereira. මෙලෙසින්ම can භාවිතයෙන් විමසන සරල ප්‍රශ්නයකට ඔබේ අවධානය මා යොමු කරන්නම්. Can you come tomorrow evening? වාට පුළුවන්ද හෙට හවස එන්න? මෙට ප්‍රතිචාරය දක්වන්න ප්‍රතිචාරය දැක්විය යුතුයි. Sure. හා I can. මට පුළුවන්. Of course I can. ඇත්තෙන්ම මට පුළුවන්. ප්‍රතිචාරය දැක්වීමේදී sure යනුවෙන් සඳහන් කරන්නේ S-U-R-E sure යන වචනය හා යන අදහස ලබා දීමටයි. මං ප්‍රශ්නය විමසන්නම්. හා මට පුළුවන් යනුවෙන් ප්‍රතිචාරය දක්වන්න. Can you come tomorrow evening? ඔබේ ප්‍රතිචාරය විය යුතු වන්නේ මා නිහඬව සිටි කාලය අතරතුර. Sure, I can. Can you do this tomorrow evening? වාට පුළුවන්ද මේක කරන්න හෙට හවස? Can you do this tomorrow evening? ප්‍රතිචාරය දැක්විය හැකි. Sure, I can. හා මට පුළුවන්. හොඳයි, ප්‍රශ්නය මා විමසන්නම් ප්‍රතිචාරය ඔබට දැක්වීමට අවස්ථාව සලසමින්. Can you do this tomorrow evening? මා නිහඬව සිටි කාලය අතරතුර ඔබේ ප්‍රතිචාරය විය යුතු වන්නේ Sure, I can. හා මට පුළුවන්. සම්මුඛ පරීක්ෂණවලදී ඉතා බහුල ඔබෙන් විමසන ප්‍රශ්නයකට දෙකකට ඔබේ අවධානය මා යොමු කරවන්නට සූදානම්. මුලින්ම ඔබ ගත යුතුයි ඉන්ටර්විව් එකකට නැත්නම් සම්මුඛ පරීක්ෂණයකට මුහුණ දීමට යන විට අදාළ කාමරයට ඉන්ටර්විව් බෝඩ් එක සිටින කාමරයට ඔබ ඇතුල් වන විට May I come in, sir?
මම ඇතුළට එන්නද සර් යනුවෙන් විමසමින් ඇතුළුවීම වඩාත් සුදුසුයි. මේ අයි කමින්ස එහිදී ඇතුළෙන් ප්‍රතිචාරයක් ලැබේවි ෂුවර් යනුවෙන්. එසේත් නැත්තම් ප්‍රතිචාරයක් නොදක්වා සිටිනවා නම් එයින් අදහස් වන්නේත් ඇතුළට එන්න යන්නයි. බොහෝ විට ප්‍රතිචාරයක් නොදක්වා සිටින්නටත් ඉඩ තිබෙනවා ප්‍රබල නිලයන් දරන ආයතනයේ ඉහළ නිලධාරීන් ඉන්ටර්විව් බෝඩ් එක නියෝජනය කරන. කෙසේ නමුත් ඔබ ආචාර සම්පන්න විය යුතුයි, ආචාරශීලී විය යුතුයි. මේ අයි කමින්ස මම ඇතුළට එන්නද සර් යනුවෙන් විමසමිනුයි ඔබ ඇතුළට යන්නේ මද වේලාවක් දොරටු ආසල නැවතී එම ප්‍රශ්නය විමසීමෙන් පසුවයි ඔබ ඇතුල් වන්නේ. ඉන් අනතුරුව අසුන් ගැනීමේදී ඔවුන් ඔබට ආසනයක් පනවාවි. take a seat නැතහොත් please take a seat යනාදී වශයෙන් පවසමින් ඔබ අදාළ සම්මුඛ පරීක්ෂණ මණ්ඩලය ඉදිරියට ගිය විට සුළු වේලාවක් නැගිට සිටිනවා. ඔවුන් ආසනය පැන වූ පසුව please take a seat යනුවෙන් පැවසූ විට ඔබට අසුන් ගන්නට පුළුවන්. ඔවුන් වෙනත් කාර්යක නියැලී සිටිනවා නම් ඔබ පැමිණි බව ඔවුනට එතරම් ගණනක් නැත්නම් ඔබට විමසන්නට පුළුවන් may I take a seat sir? මම වාඩි වෙන්නද සර්? may I take a seat sir? මේවා ආචාරශීලී භාවිතයන් සම්මුඛ පරීක්ෂණවලදී ඔබ සාමාන්‍යයෙන් යොදාගත යුතු වන. may I take a seat? මම වාඩි වෙන්නද? ඊට ඔවුන් ප්‍රතිචාරය දක්වාවි sure යනුවෙන් SURE sure හා යන ප්‍රතිචාරයයි මේ ඔවුන් දක්වන්නේ. ඉන් අනතුරුව ඔබේ මූලික තොරතුරු ඔවුන් විමසාවි. ඒ අතරතුර ඔබෙන් විමසන ජනප්‍රිය ප්‍රශ්නයක් දෙකක් මා ඔබේ මතකයට නගන්නම්. ඔබ ඔබේ සහතික ගෙනවිත් තිබෙනවාද? Have you brought your certificates? එය present perfect tense මගින් විමසන ප්‍රශ්නයක්. ඔබ ගෙනාවාද? ඔබ ගෙනවිත් තිබෙනවාද? Have you brought? ඔබ ඔබේ සහතික ගෙනාවාද? Have you brought your certificates? ඊට ඔබට ප්‍රතිචාරය දැක්විය හැකි yes I have. yes I have brought යන වාක්‍ය කෙටි කිරීමෙනු yes I have යනුවෙන් ප්‍රතිචාරය දක්වන්නේ have you brought your certificates යන පැනයට. එහිදී ඔබට ඔබේ සහතික ඇතුළත් ලිපිගොනුව ඉදිරිපත් කරන්නට පුළුවන් here it is යනුවෙන්. ඔබේ ලිපිගොනුව ඔබ ඉදිරිපත් කරන විට මුවින් පිට කරනවා ප්‍රකාශයක් here it is. here it is sir. මෙන්න සර් යනුවෙන් ඉදිරිපත් කරන්නේ එම ප්‍රකාශය ඉදිරිපත් කරමිනුයි එම ප්‍රකාශය පවසමිනුයි. here it is ඒ ඔබේ සහතික ඇතුළත් ලිපිගොනුව ඔවුන්ට ඉදිරිපත් කරන ආකාරය ඔවුන් ඒ පිළිබඳව විමසන විට මම මගේ සහතික ගෙනවිත් තිබෙනවා යනුවෙන් සම්පූර්ණ වාක්‍යකින් ඔබ කතා කරන්නේ I have brought my certificates යනුවෙනුයි. මේ ප්‍රශ්නයම සම්මුඛ පරීක්ෂණ මණ්ඩලය ඔබෙන් විමසන්නට ඉඩ තිබෙනවා did you bring your certificates යනුවෙනුත්. අතීත කාලයේ did මගිනුත් ප්‍රශ්න කරනවා ඔබ ගෙනාවාද ඔබේ සහතික did you bring your certificates? මීට ඔබට කෙටි පිළිතුරක් දිය හැකි yes I did. here it is sir. yes I did යනුවෙන් ඔබ ප්‍රතිචාරය දක්වන්නේ did මගින් ප්‍රශ්නය විමසුවහොත් ඊට කෙටි ප්‍රතිචාරයක් කෙටි පිළිතුරු දීමක් වශයෙන්. did you bring? yes I did. ඔබ යම් ආයතනයක කලින් සේවය කොට තිබෙනවාද යන්න බොහෝ විට ඔවුන් විමසන්නට ඉඩ තිබෙනවා. බොහෝ සම්මුඛ පරීක්ෂණවලදී විමසනවා. That is a very common question at an interview. Had you worked somewhere before? ඔබ කලින් යම් ආයතනයක සේවය කොට තිබෙනවාද? Had you worked? නැතහොත් එයම විමසන්නට පුළුවන් did you work යනුවෙන් අතීත කාලයේ විමසන ජනප්‍රියම ක්‍රමය did. Did you work somewhere before? ඔබ වැඩ කළාද කොහේ හරි මීට කලින්? yes I did. ඔව් මම වැඩ කළා. had මගින් ප්‍රශ්නය විමසුවහොත් had you worked වශයෙන් yes I had. ඔව් මම වැඩ කළා. මං වැඩ කළා ABC සමාගමේ වසර 3ක් තිස්සේ නිෂ්පාදන කළමනාකරු වශයෙන්. I had been working at ABC company as the production manager. එහි වශයෙන් යන අදහස අපි ලබා ගත්තේ as යන නිපාතයෙන් නිෂ්පාදන කළමනාකරු වශයෙන් as the production manager. I had been working යනුවෙන් සඳහන් කරන්නේ කාලයක් තිස්සේ මම වැඩ කළ බවයි. දැන් වැඩ කරන්නේ නැහැ. කලින් සේවය කළා. I had been working. මේ past perfect continuous වාක්‍ය රටාවට අයිති වැකියක්. I had been working at ABC company. ඔබ සේවය කළ සමාගමේ නම සඳහන් කරන්නේ at යන නිපාතයෙන් සම්බන්ධ කොට.
at ABC Company, at Haley's, at Browns, at Jafferty Brothers, at Hydramani Garments යනාදී වශයෙන් සමාගමේ නම at යන නිපාතයෙන් සම්බන්ධ කළ යුතු වෙනවා. I had been working at Hydramani Garments for 3 years. වසර 3ක් තිස්සේ. තිස්සේ යන අදහස for නිපාතයෙන්ුයි ලබා ගන්නේ for 3 years වසර 3ක් තිස්සේ. මෙලෙස ඔබ කලින් සේවය කළ බව ඔබට සඳහන් කරන්නට පුළුවන්. ඔබ යම් ආයතනයක කලින් සේවය කළේ නැත්නම් ඒ බව සඳහන් කරන්නට ඔබට පුළුවනි මෙබඳු වැකියකින් මම වැඩ කළේ නැහැ කොහෙවත්. I didn't work anywhere. I didn't work anywhere. මම වැඩ කළේ නැහැ කිසිම තැනක. I have no experience. මට පළපුරුද්දක් නැහැ. I have no such experience. මට එවැනි පළපුරුද්දක් නැහැ. එනම් වැඩ කරලා පළපුරුද්දක් නැති බවයි ඔබ මතක් කරන්නේ. But I want to improve my skills. නමුත් මට මගේ කුසලතා වර්ධනය කරගන්නට ඕනේ. But I want to improve my skills. මගේ කුසලතා my skills. I like to be trained. මං කැමති පුහුණු වෙන්නට. I like to be trained. මං කැමති පුහුණු වෙන්නට. මෙහිදී ඔබ සතුව පළපුරුද්දක් නැත්නම් ඔබට කළ හැකි ප්‍රකාශයක් ඒ. එමෙන්ම සම්මුඛ පරීක්ෂණ මණ්ඩලය ඔබෙන් විමසාවි ඔබ උගත් පාසල් පිළිබඳව ඔබේ අධ්‍යාපන සුදුසුකම් යනාදිය පිළිබඳව ඒ ගැන සරලව අදහස් පළ කිරීමට ඔබ සමත් විය යුතුයි. ඔවුන් බොහෝ විට විමසාවි ඔබ උගත් පාසල where did you study? Where did you study? ඔබ කොහෙද ඉගෙන ගත්තේ? එවිට ඔබේ පාසලේ නම ඔබට සඳහන් කරන්නට පුළුවන් at යන නිපාතයෙන් සම්බන්ධ කොට at සංඝරාජ මහා විද්‍යාලය Colombo 10, at DS Senanayaka College Colombo 7, at Royal College Colombo 7. මේ ආකාරයට පාසලේ නම at යන නිපාතයෙන් සම්බන්ධ කොට කෙටියෙන් පිළිතුරු දෙන්නට පුළුවන්. සම්පූර්ණ වාක්‍යකින් ඔබ පිළිතුරු දෙනවා නම් මම ඉගෙන ගත්තේ අසවල් පාසලේ ලෙස I studied යනුවෙන් ආරම්භ කරන්නට පුළුවන් ඒ වැකිය. මම ඉගෙන ගත්තා I studied. මම ඉගෙන ගත්තේ DS සේනානායක විද්‍යාලයේ කොළඹ 7. I studied at DS සේනානායක College Colombo 7. එහිදී පාසලේ නම සහ නගර නාමය ඉන් යන නිපාතයෙන් සම්බන්ධ කිරීම අනිවාර්ය නැහැ. DS සේනානායක College Colombo 7. සංඝරාජ මහා විද්‍යාලය එය at යන නිපාතයෙන් සම්බන්ධ වෙනවා මුලින් at සංඝරාජ මහා විද්‍යාලය Colombo 10. මෙහිදී at සංඝරාජ මහා විද්‍යාලය in Colombo 10 ලෙස සඳහන් කිරීම අවශ්‍ය නැහැ. at SWRD බණ්ඩාරනායක මහා විද්‍යාලය Colombo 8. එහිදී in Colombo 8 ලෙස සඳහන් කිරීම අවශ්‍ය නැහැ. එනම් පාසලේ නම සහ නගර නාමය in වලින් සම්බන්ධ කිරීම අවශ්‍ය නැහැ. ඔබ උගත් පාසල පිළිබඳවයි ඔබ ඒ කතා කළේ. ඔබ කොයි කාලෙද උසස් පෙළ කළේ යනුවෙන් ඔවුන් විමසාවි ඔබෙන්. When did you do your A levels? ඔබේ උසස් පෙළ යන්න සඳහන් කිරීමේදී ඉංග්‍රීසිය ඉතා බහුලව your A levels ලෙස සඳහන් කරනවා. කොයි කාලෙද යන අදහස ලබා ගත්තේ ප්‍රශ්නයේ මුලම යෙදුණු when යන ප්‍රශ්නවාචී පදයෙන්. WHEN when. When did you do your A levels? එහිදී ඔබට සඳහන් කරන්නට පුළුවන් අදාළ වසර. වර්ෂයට මුලින් ඉන් යන නිපාතය යෙදිය යුතු වෙනවා. In 1999, in 2001, in 2002 යනාදී වශයෙන්. නැත්නම් සම්පූර්ණ වැකියකින් පිළිතුරු දෙන්නට පුළුවන්. I did my A levels in 2001. I did my A levels in 1989. I did my A levels in 1998. I did මම කළා. එහිදී මම කළා මගේ උසස් පෙළ යනුවෙනු ඉංග්‍රීසි වාක්‍ය ඉතාම සාර්ථකව ගොඩනැගිය යුත්තේ. I did my A levels මම උසස් පෙළ කළා in 1999 1999. I passed my A levels with 2 A's and 2 B's. මම උසස් පෙළ සමත් වුණා A දෙකක් සහ B දෙකක් සමග. විෂයන් 4කට ඔබ පෙනී සිටියා නම් එලෙස සඳහන් කරන්නට පුළුවන්. එහිදී A දෙකයි යන්න 2A's යනුවෙනුයි සඳහන් කළ යුතු වන්නේ. B දෙකයි යන්න 2B's යනුවෙනුයි සඳහන් කළ යුතු වන්නේ. බහුවචන රූපයට ගැලපෙන ලෙස S අකුර එකතු කළ යුතුයි. ආධුනිකයන් මේ පුංචි තැන් බොහෝ විට වරද්දනවා.
ඔබ විෂයන් 3කට පෙනී සිටි ශිෂ්‍යයෙක් නම් උසස් පෙළ විභාගයේ ඔබට සඳහන් කරන්නට පුළුවන් I passed my A levels with 2 A's and 1 B. මම A දෙකක් සහ B එකක් සමග උසස් පෙළ සමත් වුණා. ඔබට පෙනෙනවා ඇති ඔබේ ප්‍රතිඵල වාක්‍යයට සම්බන්ධ කරන්නේ with යන නිපාතයෙන්. I passed my A levels with 1 A and 2 B's. මෙලෙසින්ම S passes තිබෙනවා නම් ඔබට simple passes ඔබට සඳහන් කළ හැකි 2 simple passes යනාදී වශයෙන් I passed my A levels with 1 B and 2 simple passes. මේ ආකාරයට ඔබේ ප්‍රතිඵල සඳහන් කළ හැකි මම සමත් වුණා යන අදහසින් වාක්‍ය මුලට යොදමින් I passed යන වැකිය වාක්‍ය මුලට යොදමින් I passed my A levels ඉන් අනතුරුව with යන නිපාතයෙන් සම්බන්ධ කරනවා ඔබේ ප්‍රතිඵලය with 2 A's and 1 B. with 2 A's and 2 B's. මේ ඔබේ ප්‍රතිඵල පිළිබඳව විමසූ පැනයට ඔබේ අධ්‍යාපන සුදුසුකම් පිළිබඳව ඔබ කතා කරන ආකාරය. එබැන්ම පාසල් කාල සීමාවෙන් පසුව ඔබ මොනවාද කළේ යන්න ඔවුන් ඔබෙන් අනිවාර්යෙන්ම විමසාවි. After leaving your school, what did you do? After leaving your school, පාසලෙන් අස්වීමෙන් පසුව ඔබ මොනවද කළේ? What did you do? leave යන පදය අස්වෙනවාට ඉවත් වෙනවාට හැර යනවාට යෙදෙන ක්‍රියාපදයක්. එහි after යන නිපාතයෙන් පසුව leave යන ක්‍රියාපදය ing සහිතවයි සම්බන්ධ වන්නේ. After leaving your school, පාසලෙන් අස්වුනායින් පස්සේ මොනවද ඔබ කළේ? What did you do? මේට ඔබට ප්‍රතිචාර දක්වන්නට පුළුවන්. I followed යන වැකියෙන් ආරම්භ කරමින් මම පරිගණක පාඨමාලාවක් හැදෑරුවා. I followed a computer course. I followed an English course. I followed a computer course and an English course. I followed a computer course යන අදහසම I had been following a computer course for 2 years යනාදී වශයෙන් සඳහන් කරන්නට පුළුවන්. මම පරිගණක පාඨමාලාවක් හැදෑරුවා වසර 2ක් තිස්සේ. I had been following මම හදාරමින් සිටියා a computer course පරිගණක පාඨමාලාවක් for 2 years වසර 2ක් තිස්සේ. එහි තිස්සේ යන අදහස අපි ලබා ගත්තේ for නිපාතයෙන්. වසර 3ක් තිස්සේ for 3 years, වසරක් තිස්සේ for 1 year, මාස 6ක් තිස්සේ for 6 months. I had been following an English course for 6 months. මාස 6ක් තිස්සේ මම ඉංග්‍රීසි පාඨමාලාවක් හදාරමින් සිටියා. එය past perfect continuous යන වාක්‍ය වර්ගයට අයිති වැකියක්. සම්මුඛ පරීක්ෂණය අවසන් වන විට ඔවුන් බොහෝ විට ඔබට ඉදිරිපත් කරන අදහසක් අපි ඔබට දන්වන්නම්. We shall let you know. We will let you know. එහි let you know යනුවෙන් සඳහන් වන්නේ ඔබට දැනගන්නට සලස්වනවා යන්නයි. ඔබට විමසන්නට පුළුවන් පැනයක් වෙනවා එහිදී how will you let me know? How will you let me know? Let me know මට දැනගන්නට සලස්වනවා. කොහොමද ඔබ මට දැනගන්නට සලස්වන්නේ? එහිදී ඔවුන් ප්‍රතිචාරයක් දක්වාවි within 2 weeks we will let you know. සති දෙකක් ඇතුළත අපි ඔබට දන්වන්නම්. within 1 month we will let you know. We'll let you know within 1 month. මාසයක් ඇතුළත අපි ඔබට දැනගන්නට සලස්වන්නම් යනාදී වශයෙන් ඔවුන් ප්‍රතිචාරය දක්වාවි. ඒ වගේම ඔබේ සම්බන්ධතා අංකයක් ඔවුන් ඉල්ලාවි. ඔබව සම්බන්ධ කරගත හැකි අංකයක් a contact telephone number. එවිට ඔබේම දුරකථන අංකය හෝ ඔබේ අසල්වැසි දන්නා හඳුරන දුරකථන අංකයක් ඔබට ඉදිරිපත් කරන්නට පුළුවන්. a contact number of yours. ඔබේ සම්බන්ධ කරගත හැකි දුරකථන අංකයක්. මෙහිදී ඔබට පවසන්නට පුළුවනි මේක මගේම දුරකථන අංකය නොවේ. This is not my own number. OWN own යන වචනය තමන්ගේම යන අදහස ලබා දෙන වචනයයි එහිදී අපි යොදාගන්නේ. This is not my own number. මේක මගේම අංකය නොවේ. යනුවෙන් ඔබට පුළුවන් වෙනත් අංකයක් ලබා දෙන්න ඔබේ මිතුරෙකුගේ හෝ අසල්වැසි නිවසක. එලෙසින්ම ඔබට කතා කරන්නට පුළුවන් මේක මගේ ගෙදර අංකය. This is my residential phone number. මේක මගේ නිවසේ දුරකථන අංකය. This is my residential phone number. එනම් land phone number එකයි ඔබ එහිදී ලබා දෙන්නේ.
එලෙසින්ම ඔබට පුළුවන් ඔබේ අතේ ජංගම දුරකථනයක් තිබෙනවා නම් I can give you my mobile phone number යනුවෙන් ඔබේ ජංගම දුරකථනයේ අංකයත් ඉදිරිපත් කරන්නට I can give you my mobile phone number මට ඔබට දෙන්නට පුළුවන් මගේ ජංගම දුරකථනයේ අංකය. එමෙන්ම සම්මුඛ පරීක්ෂණයක් අවසන් වන විට අවසන් භාගයේ ඔබ බොහෝ විට කතා කරනවා if I am selected I will do my best. මාව තෝරා ගන්නවා නම් මම මට කළ හැකි උපරිමය කරන්නම්. if I am selected I will do my best. I will do my best යන්නෙන් අදහස් කරන්නේ මම මට කළ හැකි උපරිමය කරන්නම් යනුවෙන්. මම කැමති එකතු වෙන්න ඔබේ සමාගමත් එක්ක. I like to join with your company. I like to join with your company. මම කැමති ඔබේ සමාගම සමග සම්බන්ධ වෙන්නට. එලෙසින්ම සම්මුඛ පරීක්ෂණය අවසානයේ ඔබ නැගී සිටින විට ඔවුන් ඔබට thank you යනුවෙන් ප්‍රකාශ කළහොත් ඔබත් thank you යනුවෙන්ම ප්‍රකාශ කළ යුතු වෙනවා. නමුත් සාමාන්‍යයෙන් සිදුවිය යුතු වන්නේ ඔබ පළමුවෙන් thank you යනුවෙන් ප්‍රකාශ කිරීමයි අතට අත දෙන විට. ඔබ thank you එසේ නැත්නම් thanks a lot යනුවෙන් ප්‍රකාශ කළ යුතු වෙනවා. එවිට ඔවුන් ප්‍රතිචාරය දැක්විය යුතු වෙනවා you are welcome ලෙස. සාමාන්‍යයෙන් ආයතනය තුලිනුයි you are welcome යන ප්‍රතිචාරය පැමිණිය යුතු වන්නේ. thank you යනුවෙන් පැවසූ විට නැතහොත් thanks a lot යනුවෙන් පැවසූ විට සාමාන්‍යයෙන් අනිකා දක්වන ප්‍රතිචාර විදියක් ලෙසයි you are welcome යන්න භාවිතා වන්නේ. ඔබ පිළිගන්නවා යන අදහස එහි තිබුණත් මෙහිදී එම තේරුමෙන්මය සැලකීම ඊතරම් සුදුසු නැහැ. එය සරල ප්‍රතිචාර විදිහක් ලෙස මතකයේ තබා ගැනීම වැදගත්. සාමාන්‍යයෙන් ආයතනය තුලිනුයි you are welcome යන්න ප්‍රකාශ කළ යුතු වන්නේ ඔබ ඒ ආයතනයට ගිය පුද්ගලෙක්. එනිසා ඔබ thank you එසේ නැත්නම් thanks a lot යනුවෙන් ප්‍රකාශ කරන විට ආයතනය නියෝජනය කරන්නන් you are welcome යනුවෙන් ප්‍රකාශ කරමින් අතර අත දීමයි සිදුවිය යුතු වන්නේ. එනිසායි මා කලින් මතක් කළේ ආයතනය දෙසින් ඔවුන් thank you කියන්නට ඉස්සර වුණොත් ඔබ you are welcome ලෙස පැවසීම අවශ්‍ය නැහැ. එහිදී ඔබටත් thank you යනුවෙන්ම ප්‍රතිචාරය දක්වමින් ඔවුන් ස්තුති කරන විට ඔබටත් ස්තුති කරමින් අතට අත දී පිට වෙන්නට අවස්ථාව තියෙනවා. සම්මුඛ පරීක්ෂණය අවසානයේ ඔබට රැඳී සිටින්නට ප්‍රකාශ කළහොත් ඔවුන් සමහර විට ඔබට විනාඩි 10ක් පමණ රැඳී සිටින්නට ඔවුන් ප්‍රකාශ කරાવી. wait about 5 minutes outside. wait about 5 minutes outside. එළියෙන් විනාඩි 5ක් විතර රැඳී ඉන්න. stay out around 10 minutes. around යන වචනයනොත් විතර යන අදහසයි ලැබෙන්නේ. stay around 10 minutes outside. විනාඩි 10ක් පමණ එළියේ රැඳී සිටින්න. එහිදී ඔබට පුළුවන් විනාඩි 10ක් පමණ රැඳී සිට ඔවුන් ප්‍රතිචාරයක් නොදක්වනවා නම් now may I go sir? දැන් මම යන්නද sir? now may I go sir? යනුවෙන් විමසන්නට ප්‍රමාද වෙනවා නම් ඔවුන් නැවත කැඳවීමක් නොකරනවා නම් එලෙස රැඳී සිටින්නට ඔබට පැවසූ පසුව. සම්මුඛ පරීක්ෂණවලදී නිතර විමසන ජනප්‍රිය භාවිත කිහිපයක් පිළිබඳවයි මේ අප මතක් කළේ. සරල දෙබස් වලට ඔබ පුහුණු කිරීමට අප දරන උත්සාහයේ ආරම්භක අදියරයි මේ. මෙතැන් සිට අප සූදානම් තවත් ව්‍යාකරණ හඳුන්වා දීමකට ඔබේ අවධානය යොමු කරවන්නට. ඉතාමත් ජනප්‍රිය ව්‍යාකරණ භාවිතයක් වන present perfect tense වාක්‍ය රටාවටයි ඔබේ අවධානය මෙතැන් සිට අප යොමු කරන්නේ. මෙහිදී පළමුවෙන්ම අවධාරණය කළ යුතුයි present perfect tense අතීතයට විකල්පයක් ලෙස භාවිතා වන බව. එනම් අතීත අදහස් පැවසීමටම මෙම භාවිතයත් යොදා ගන්නවා. අතීත ප්‍රශ්න ඇසීමට මෙම භාවිතයත් යොදා ගන්නවා. විශේෂයෙන්ම නුදුරු අතීතය නියෝජනය කිරීමට present perfect tense නම් වූ මෙම වාක්‍ය රටාව යොදා ගන්නවා. present perfect tense පිළිබඳව මූලික විග්‍රහයන් අපි ආරම්භ කරන්නේ සිංහලයේ ලා ශබ්දයට සමගාමී පරිවර්තන present perfect tense මගින් සිදුවන බව මතක් කරමින්. සිංහල බසෙහි ක්‍රියාපදයක් අග ලා ශබ්දයේ යෙදෙන විට නිමල් ඇවිල්ලා කමල් ගිහිල්ලා සාන්ත කරලා ඒක මල්ලිකා බැනලා යාට චතුර වෙනස් කරලා යාගේ අදහස ප්‍රසන්න වෙනස් කරලා යාගේ තීරණය. අම්මා ඇවිල්ලා තාත්තා ගිහිල්ලා නාලක මොනවදෝ කරලා අයියා බැනලා මල්ලිට. මෙවැනි තැන්වල ඔබට ඇහෙනවා සිංහල ක්‍රියාපදයක ලා ශබ්දයක්. මෙබඳු ලා ශබ්දයෙන් අවසන් වන සිංහල ක්‍රියාපද සහිත ප්‍රකාශ පරිවර්තනය කිරීමට
යොදා ගන්නා ඉංග්‍රීසි බස්වහර present perfect tense වෙනවා. මෙහිදී අදාළ වාක්‍ය රටාවේ නිර්මාණ විදිහ පිළිබඳ ඔබේ අවධානය පළමුවෙන් අපි යොමු කර ඉන්නම්. උක්තයෙන් ආරම්භ කරන්න ක්‍රියාව කරන්නාගෙන් ආරම්භ කළ යුතු වෙනවා. දෙවනුව යෙදිය යුතුයි has හෝ have යන පියවර දෙකෙන් එකක්. ඒක වචන ආරම්භයක් නම් දෙවෙනි පියවර has, බහුවචන ආරම්භයක් නම් දෙවෙනි පියවර have. තුන්වනුව යෙදිය යුතු වෙනවා අදාළ ක්‍රියාපදයේ past participle අවස්ථාව, නැතහොත් අතීත කෘදාන්තය ලෙස අප හඳුන්වන අවස්ථාව, ක්‍රියාපදය විශේෂම ක්‍රියාරූපය ලෙස හඳුන්වන ක්‍රියාපදයේ තුන්වන ක්‍රියාරූපය. past participle of the verb. ක්‍රියාපදවල අතීත කෘදාන්ත බොහෝ විට සකස් වන්නේ ක්‍රියාපදයාග DED හෝ IED එකතු වීමෙන්, එනම් ක්‍රියාපදයාග අල්ඩයනු ශබ්දය එකතු වීමෙන්. වාක්‍ය නිර්මාණ විදිහ දැඩිව මතකයට ගන්න. ලා රටාව හැටියටයි මේ අපි බොහෝම හුරතලින් හඳුන්වන්නේ. සිංහල ක්‍රියාපදයාගේ ලා ශබ්දයේ දෙන විට පරිවර්තන සිදුවන රටාව present perfect tense. නිමල් ඇවිල්ලා, නිමල් has come. වාක්‍ය ආරම්භයට යෙදුනා උක්තේ හෙවත් ක්‍රියාව කරන්න අය පුද්ගල නාමයක් වෙනවා බොහෝ විට නිමල්. නිමල් ඒක වචන නිසා දෙවන පියවර has ලෙස යෙදුනා. තුන්වන පියවර come යන ක්‍රියාපදයේ past participle අවස්ථාව come ලෙසමයි යෙදුනේ. නිමල් ඇවිල්ලා, නිමල් has come. ශාන්ත ඇවිල්ලා, ශාන්ත has come. ප්‍රසන්න ඇවිල්ලා, ප්‍රසන්න has come. මේ වෙලාවේ ඇවිල්ලා ඉන්නවා යන්නයි මෙහිදී අදහස් වන්නේ. ඇවිල්ලා ඉඳලා ගියා නම් ප්‍රකාශ කරන්නේ නිමල් has come යනුවෙන් නෙවෙයි, නිමල් had come යනුවෙනුයි. නිමල් has come යනු ඇවිල්ලා මේ මොහොතේ සිරින බව හඟවන භාවිතය. ඇවිල්ලා ගියා නම් ඇවිල්ලා හිටියා යනුවෙන් අපි කතා කරන්නේ නිමල් had come ලෙසයි. come යන ක්‍රියාපදේ අපේ වාසනාවකට එහි විශේෂ ක්‍රියාරූපයේ හෙවත් past participle අවස්ථාව වෙනස් කරන්නේ නැහැ. come අතීත කාලයේ came, past participle අවස්ථාව come ලෙසමයි යෙදෙන්නේ. ශාන්ත ඇවිල්ලා තියෙන්නේ අම්මත් එක්ක. ශාන්ත has come with mother. නාලක ගිහිල්ලා, නාලක has gone. මේ මොහොතේ නාලක යම් ගමනක් ගිහිල්ලා තියෙනවා. මේ වෙලාවේ මෙතන නැහැ. මේ මොහොතේ ගිහිල්ලා ඉන්නවා යන අදහසයි මෙමගින් ප්‍රකාශ වන්නේ නාලක has gone. Mr. Pereira ගිහිල්ලා එළියට, Mr. Pereira has gone out. ශාන්ත කොහෙද ගිහිල්ලා? ශාන්ත has gone somewhere. අම්මා ගිහිල්ලා නුවර, mother has gone Kandy. mother has gone to Kandy. මේ මොහොතේ අම්මා මෙතන නැහැ, ඈ නුවර ගිහිල්ලා. මේ වෙලාවේ ගිය ගමනක් පිළිබඳව එසේත් නැත්නම් තවමත් ඇය ගිහිල්ලා ආවේ නැහැ, තාම ඒ ගමන ගිහිල්ලා තියෙන බව මෙමගින් ප්‍රකාශ වෙනවා. එනම් වර්තමාන සම්බන්ධයක් සහිත අතීත ක්‍රියාවක් පිළිබඳවයි මෙමගින් ප්‍රකාශ වන්නේ. ඇය ගිහිල්ලා තාම ඇවිල්ලා නැහැ, එනම් මේ ක්‍රියාව වර්තමානයට සම්බන්ධයි. එනම් නුදුරු අතීතයේ සිදු වූ ක්‍රියාවක් නිසා ගොඩාක් ඈතට ගිහිල්ලා නැහැ. ගිය කෙනා තාම ආවේ නැහැ, ඒ ගමන දැන් ගිහිල්ලායි තියෙන්නේ. ඇය ගිහිල්ලා, she has gone. ඒ අනුව ගිහිල්ලා නම් ගිහිල්ලාම තියෙන්නට ඕනේ, ඇවිල්ලා නම් ඇවිල්ලා ඉන්නට ඕනේ. මෙවිටයි present perfect tense භාවිතා වෙන්නේ. ඇය ඇවිල්ලා, she has come. ඇවිල්ලා ඉන්නවා යන්න මෙහි අදහස් වෙනවා. නාලක කරලා මගේ වැඩේ, නාලක has done my job. කරනවා ක්‍රියාපදයේ do, past participle is done. නාලක කරලා මගේ වැඩේ, නාලක has done my job. මගේ වැඩේ my job නැතහොත් my work ලෙස සඳහන් කරන්නට පුළුවන්. ශාන්ත කරලා හැම දෙයක්ම, ශාන්ත has done everything. ශාන්ත has done all. ශාන්ත ඒක වචන ආරම්භයක් ලෙස යෙදුණු නිසා දෙවන පියවර has ලෙසයි යෙදුනේ. තුන්වන පියවර ක්‍රියාපදයේ past participle අවස්ථාව, කරනවා ක්‍රියාපදයේ do, past participle is done. මෙම ක්‍රියාරූප මතකේ රඳවා ගැනීමට ඔබ ප්‍රබල උත්සාහයක් දැරිය යුතුයි. මෙම වාක්‍ය රටාව තුළ I සහ you සලකන්නේ බහුවචන ආරම්භයන් ලෙසයි. උත්තම පුරුෂ ඒක වචනය වන I බහුවචන සම්මතයක් ලෙස පිළිගන්නවා, සම්මත බහුවචනයක් ලෙස පිළිගන්නවා. එනිසා වාක්‍ය ආරම්භය I ලෙස යෙදුනහොත් දෙවන පියවර have විය යුතුයි. එලෙසින්ම වාක්‍ය ආරම්භය you ලෙස යෙදුනහොත් වාක්‍ය ආරම්භය have විය යුතුයි. I have, you have. මම කරලායි තියෙන්නේ ඔයාගේ වැඩේ. I have done your job. එහිදීත් ලා ශබ්දය ඇසෙන ලෙස පරිවර්තනය කරන්නට පුළුවන්. මම කරලායි තියෙන්නේ, I have done your job. මෑතකදී කළ ක්‍රියාවක් පිළිබඳව එලෙස ඔබට කතා කරන්නට පුළුවන්. ඒ කළ ක්‍රියාව තවමත් ඔබ ළඟ තිබෙනවා. ඒ කරපු වැඩේ සම්පූර්ණ කරලා ඔබ ළඟ තියාගෙන ඉන්නවා. එය සම්පූර්ණ අතීතයට එකතු වුණු ක්‍රියාවක් නෙවෙයි. කරපු වැඩේ තාම ඔබ ළඟ තියෙනවා කියන්නේ අතීත ක්‍රියාවක්, නමුත් වර්තමාන සම්බන්ධයක් තිබෙනවා.
මෙලෙස වර්තමාන සම්බන්ධයක් සහිත වර්තමාන වළංගු භාවයක් සහිත අතීත ක්‍රියාවන් පිළිබඳවයි ප්‍රසන්ට් පර්ෆෙක්ට් ටෙන්ස් මගින් ප්‍රකාශ වන්නේ. ඔයා කරලා තියෙන්නේ මගේ වැඩේ. You have done my job. ඔයා කරලා මගේ වැඩේ. You have done my job. එහෙම ප්‍රශ්නයක් ලෙස විමසන්නට පුළුවන්. ඔයා කරලාද මගේ වැඩේ? ඔයා කරලාද තියෙන්නේ මගේ වැඩේ? Have you done my job? have මුලටගෙන ප්‍රශ්නය විමසනවා. ඔයා කරලාද තියෙන්නේ? ඔයා කළාද? have you done? මෙම have ආරම්භයටගෙන විමසන ප්‍රශ්න රටාව present perfect tense මගින් අතීතය නියෝජනය කිරීමට විමසන ඉතාමත් බහුල ප්‍රශ්න රටාවක්. එනිසා එම ප්‍රශ්න පිළිබඳව ඔබේ අවධානය මොහොතකට යොමු කරන්නට මා මේ අවස්ථාව කරගන්නවා. මෙමගින් පැහැදිලිවම නුදුරු අතීතය නියෝජනය වෙනවා. අතීත ප්‍රශ්න ලෙස ඍජුවම කෙලින්ම present perfect tense මගින් ප්‍රශ්නය විමසන්නට පුළුවන්කම තිබෙනවා. Taman ඉදිරියේ ඉන්න අයගෙන් ප්‍රශ්න කරන්නේ you යන පදයේ යොදාගෙනයි ඔයා. ඔයා කළාද මගේ වැඩේ? Have you done my job? ඔයා දුන්නද සල්ලි? Have you given money? මෙහිදී සිංහල පරිවර්තනයේහි ලා ශබ්දය ඇති බව හෝ නැති බව සලකන්නේ නැතුව අතීත නියෝජනයක් ලෙස සලකමින් present perfect tense හසුරුවන්නටත් පුළුවන්. විශේෂයෙන්ම නුදුරු අතීතය නියෝජනය කරන භාවිතයක් ලෙස ඔයා දුන්නද මගේ ෆොටෝ එක? Have you given my photo? දෙනවා ක්‍රියාපදය give, past participle is given. ඔයා කෑවද කියලා මේ වෙලාවේ කාලද ඉන්නේ කියලා කෙනෙක්ගෙන් අපි විමසනවා. Have you eaten something? eat යන ක්‍රියාපදයේ past participle අවස්ථාව eaten, E-A-T-E-N. ඔයා වෙනස් කළාද ඔයාගේ අදහස? Have you changed your idea? Have you changed your mind? එහිදී change යන ක්‍රියාපදයාගේ D අකුර එකතු වුණු C-H-A-N-G-E-D changed යන ක්‍රියාපදය අප භාවිතා කළේ. නමුත් එම ක්‍රියාපදයේ D අකුර එතරම් ප්‍රබලව පිටතට ඇසෙන්නේ නැහැ. ඔයා වෙනස් කළාද ඔයාගේ තීරණය? Have you changed your decision? ඔයා දවල්ට කෑවද හෙවත් ලන්ච් එක ගත්තද? මේ වෙලාවේ ලන්ච් එක අරන්ද ඉන්නේ කියලා අපි අහනවා. අතීත කාල ප්‍රශ්නයක් present perfect tense මගින් මේ ප්‍රශ්නේ විමසන්නට පුළුවන්. Have you taken your lunch? ඔයා ඩිනර් එක ගත්තද? Have you taken your dinner? ඔයා breakfast එක උදේ කෑම පාතරාසය ගත්තද? Have you taken your breakfast? මේ ආකාරයට Taman ඉදිරියේ සිටින අයගෙන් අසවල් වැඩේ කළාද යන්න විමසීමට have මුලටගෙන විමසන ප්‍රශ්න අහන්න පුළුවන්කම තියෙනවා. present perfect tense ප්‍රශ්න. interrogative form of present perfect tense. ඔයා complete කළාද මගේ වැඩේ? Have you completed my job? Have you completed my work? ඔයා ගෙදර වැඩ කළාද? Have you done your homework? මේ අහන්නේ ඔබ අද ගෙදර වැඩ කළාද? නුදුරු අතීතයේ පිළිබඳවයි ප්‍රශ්න කරන්නේ. ඔයා මොනා හරි හැදුවද? Have you prepared something? ඔයා කන්න මොනා හරි හැදුවද? Have you prepared something to eat? Have you prepared? ඔබ පිළියෙල කළාද? ඔබ කන්න මොනවා හරි පිළියෙල කළාද? Have you prepared something to eat? මේ දෙවන ක්‍රියාපදයක් සම්බන්ධ වෙනවා නම් එම දෙවන ක්‍රියාපදය to මගින් සම්බන්ධ කළ යුතු වෙනවා. ඔබ සැලසුම් කළාද මේක? Have you planned this? ඔබ හොඳින් සැලසුම් කළාද මේක? Have you well planned this? ඔබ හොඳින් සැලසුම් කළාද මේක? එහිදී well යන පදය අපි යෙදුවේ planned යන ක්‍රියාපදයට මුලින්. plan යන මුල් ක්‍රියාපදය D අකුර එකතු වීමෙනුයි ක්‍රියාපදයේ විශේෂ රූපයේ බවට නැතහොත් past participle එක බවට පත්වන්නේ. මෙලෙසින්ම ඔබ දැක්කද කියන ප්‍රශ්නය අපි ඉතා බහුලව විමසනවා. Have you seen ලෙස. ඔබ දැක්කද මගේ towel එක? Have you seen my towel? මේ did ඇසුරේත් විමසන්නට පුළුවන්. Did you see my towel? did මගිනුත් අතීතය නියෝජනය කරන නිසා did you see ලෙස විමසන පැනය have මගින් විමසන්නේ have you seen my towel ලෙසයි. දැක්කද සහ බැලුවද යන අදහස් දෙකම seen මගින් ලබා ගන්නට පුළුවන්. see යන ක්‍රියාපදයේ past participle අවස්ථාව seen. ඔබ අද නිවුස් බැලුවද? Have you seen today's news? ඔයා අද පත්තරේ බැලුවද? read යන ක්‍රියාපදය past participle අවස්ථාව read ලෙසයි උච්චාරණය වන්නේ. නමුත් විශේෂත්වයක් වෙනවා. ස්පෙලිං වෙනස් වෙන්නේ නැහැ. එම ක්‍රියාපදයේ මුල් ක්‍රියා රූපයත් අතීත කාලයත් past participle අවස්ථාවත් තුනම එකම ස්පෙලිං එකම අක්ෂර වින්‍යාසයේ සහිතව යෙදෙනවා. උච්චාරණය පමණක් වෙනස් වෙනවා. R-E-A-D read ඒ මුල් ක්‍රියාපදය, R-E-A-D read ඒ past participle අවස්ථාව. ඔයා කියවුවද අද පත්තරේ? Have you read today's paper?
අද පත්තරේ today's paper, හෙට පත්තරේ tomorrow's paper, ඊයේ පත්තරේ yesterday's paper. මේ tomorrow කියන වචනය සමහර උච්චාරණය කරනවා tomorrow ලෙස. ඒ වැරදි. වචනේ නිවැරදි උච්චාරණය හෙට tomorrow විය යුතුයි. මෝ යන්නේ ශබ්දේනුයි එම පදයේ උච්චාරණය වන්නේ. ඔබ කියෙව්වාද අද පත්තරේ යනුවෙනුයි අප විමසුවේ have you read today's paper? මීට පිළිතුරු දෙන විට කෙටි පිළිතුරක් ඔබට දෙන්නට පුළුවන්. ඔව් මම කියෙව්වා. yes I have. ඔව් මම බැලුවා. yes I have. ඔව් මම කළා. yes I have. මේ yes I have යනුවෙන් ප්‍රතිචාරය දක්වන්නේ have you යනුවෙන් ප්‍රශ්නය present perfect tense මගින් විමසනවා නම් ඊට කෙටි පිළිතුරු දීමක් ලෙසයි. have you completed my work? ඔයා සම්පූර්ණ කළාද මගේ වැඩේ? yes I have. ඔව් මම සම්පූර්ණ කළා. have you seen today's news? ඔයා අද නිවුස් බැලුවද? yes I have. ඔව් මම බැලුවා. have you done your homework? ඔයා ගෙදර වැඩ කළාද? yes I have. ඔව් මම කළා. yes I have done my homework. මෙලෙසින්ම අතීත කාලයේ I යන පදයෙන් ආරම්භ වන අදහස් කීපයක් මා ඉදිරිපත් කරන්නම් present perfect tense නියෝජනයන් ලෙස. මම කළා මගේ ගෙදර වැඩ. I have done my homework. මම දුන්නා සල්ලි. I have given money. මම ගෙව්වා බිල. I have paid the bill. මෙහි I have යන්න I යනුවෙන් කෙටි කරන්නටත් පුළුවන්. එවිට have වෙනුවට ඇසෙන්නේ අල්වා යන්නේ ශබ්දයේ පමණයි. මම සල්ලි දුන්නා. I've given money. මම බිල ගෙව්වා. I've paid the bill. මම කළා මගේ ගෙදර වැඩ. I've done my homework. මම වෙනස් කළා මගේ තීරණය. I've changed my decision. I have changed my decision. මම කතා කළා මැනේජර්ට. I have talked to the manager. I've talked to the manager. මම ඇහුවා ශාන්තිගෙන්. I've asked ශාන්ති. එම ආස් යන පදේ නම් D අකුර පිටතට ඇසෙන්නේම නැහැ. ASKED. I have asked ශාන්ති. මම ශාන්තිගෙන් ඇහුවා. මම කිව්වා අමරෙට. I have told අමරේ. I've told අමරේ. මම කිව්වා ඔයාගේ අම්මට. I've told your mother. I have told your mother. මම ගත්තා තීරණයක්. I have taken a decision. I've taken a decision. මම දවල්ට කෑවා කාලයි ඉන්නේ. I have taken my lunch. I've taken my lunch. බඩ අතගාලා බඩ තට්ටු කරලා ඔබට කියන්න පුළුවනි. මම දවල්ට කාලයි ඉන්නේ. I have taken my lunch. මම රැට කාලයි ඉන්නේ. I have taken my dinner. මං උදේට කාලයි ඉන්නේ. I have taken my breakfast. මේ සියල්ල නුදුරු අතීතයයි නියෝජනය කරන්නේ. මේ වෙලාවේ මේ ක්‍රියාව ඔයා කරලා තියෙනවා කියන එකයි මේ අදහස් කරන්නේ. ආධුනිකයෙකුට මෙහි තිබෙන ප්‍රබල අභියෝගය ක්‍රියාපද මතක නැති එක. එනිසා මේ කැසට් පටේට නැවත නැවත සවන් දෙමින් අදාළ ක්‍රියාපදවල විශේෂ ක්‍රියාරූප ලෙස හඳුන්වන past participles මතකයට ගැනීමට උනන්දු විය යුතු වෙනවා. මම ඉගෙනුවා මේ පාඩම. මම උගන්වලා තියෙනවා මේ පාඩම. I have taught this lesson. මෙහිදී අප මුලින්ම ඉදිරිපත් කළ ආකාරයට ලා තියෙනවා යන ශබ්දයේ යෙදෙන ආකාරයේ පරිවර්තනත් මෙම present perfect tense මගින් සිදු වෙනවා. මම උගන්වලා තියෙනවා. ලා තියෙනවා. මෙම රටාව ලා තියෙනවා සහ ලා ඉන්නවා යන ශබ්ද තුනෙන්ම භාවිතා වෙනවා යෙදෙනවා. පරිවර්තනය කිරීමේදී සිංහල වාක්‍යයක ලා තියෙනවා සහ ලා ඉන්නවා යන ශබ්ද මෙම වාක්‍ය රටාවේ ප්‍රධාන පරිවර්තන ශබ්ද ලෙස හඳුනා ගන්නට පුළුවන්. මම දැකලා තියෙනවා ඔයාව නුගේගොඩදී. I have seen you in නුගේගොඩ. I have seen you in නුගේගොඩ. වාක්‍ය ආරම්භය I බහුවචන සම්මතයක්. දෙවන පියවර have. තුන්වන පියවර see යන ක්‍රියාපදයේ past participle අවස්ථාව seen. මම ඔයාව දැකලා තියෙනවා නුගේගොඩදී. I have seen you in නුගේගොඩ. මම අත්දැකලා තියෙනවා මේක. I have experienced this before. මීට කලින්. වාක්‍ය අගට before යනුවෙන් යෙදුනේ මීට කලින් යන අදහස ලබා ගැනීමටයි. මම අත්දැකලා තියෙනවා මේක මීට කලින්. I have experienced this before. අත්දැකීමට පළපුරුද්දට නාමපදය වන්නේ experience. එමෙන්ම අත්දකිනවා යන අදහසින් ක්‍රියාපදයේ දෙන්නේ experience. එහි past participle අවස්ථාව experienced වෙනවා. අගට D අකුර සම්බන්ධ වෙනවා. experienced. මම අත්දැකලා තියෙනවා මේක මීට කලින්. I have experienced this before. මීට කලින් යන අදහස ලබා ගැනීමට වාක්‍ය අගට සම්බන්ධ කළේ before යන පදයයි. අපි බලමු තවත් නිදසුන් කිහිපයක්. have මුලටගෙන විමසන ප්‍රශ්න කිහිපයක්. අතීත කාලය නියෝජනය කරමින් විමසන ප්‍රශ්න කිහිපයක්. ඔයා වෙනස් කළාද ඔයාගේ අදහස? Have you changed your idea?
ඔයා දුන්නද සල්ලි? Have you given money? ඔයා ගෙනාවද ඔයාගේ සහතික? Have you brought your certificates? ගේනවා ක්‍රියාපදයේ bring. past participle අවස්ථාව brought වෙනවා. ඔයා ගෙනාවද? Have you brought? ඔයා ගෙනාවද ඔයාගේ සහතික? Have you brought your certificates? අතීතය නියෝජනය කිරීමට සාමාන්‍යයෙන් අප යොදාගන්නේ, ඉතා බහුලව අප යොදාගන්නේ did භාවිතය. did මගින් ප්‍රශ්න විමසීමේදී අතීත කාල ප්‍රශ්න ඊට වර්තමාන සම්බන්ධයක් තිබීම අවශ්‍ය නැහැ. ඈත අතීතයේ ප්‍රශ්න හෝ මෑත අතීතයේ ප්‍රශ්න අද ඊයේ කළ දේවල්, අද උදෑසන හෝ දැන් මොහොතකට කලින් කළ දේවලුත් did මගින් විමසන්නට පුළුවන්. did මගින් ප්‍රශ්න විමසීමේදී අතීතය හඟවන ආධාරක පදයක් ලෙසයි did යොදාගන්නේ. ඉන් අනතුරුව පුද්ගලයා යෙදෙනවා. උක්ත පදයේ දෙවන පියවර ලෙස යෙදිය යුතු වෙනවා. එය බොහෝ විට පුද්ගල නාමයක් වෙනවා. තුන්වනුව යෙදිය යුතුයි ක්‍රියාපදය ක්‍රියාමූලය ලෙස. අතීත කාල ප්‍රශ්න did මගින් විමසීමේදී ක්‍රියාමූලයයි යොදාගනු ලබන්නේ. ඔයා ගියාද? did you go? ඔයා ආවද? did you come? ඔයා කළාද මගේ වැඩේ? did you do my job? ඔයා දැක්කද මගේ ෆොටෝ එක? did you see my photo? ඔයා ඇහුවද අචලගෙන්? did you ask අචලා? ඔයා වෙනස් කළාද ඔයාගේ අදහස? did you change your idea? ඔයා කියවුවද අද පත්තරේ? did you read today's paper? ඔයා කියවුවද ඊයේ පත්තරේ? did you read yesterday's paper? ඔයා වෙනස් කළාද ඔයාගේ තීරණය? did you change your decision? මෙහිදී ඔයා යන වචනේ පමණක් නොවේ, you යන පදේ පමණක් නොවේ, වෙනත් ඕනෑම උක්ත පදයක් දෙවෙනි පියවරට යොදමින් ඒක වචන බහුවචන ભેදයකින් තොරව did මගින් ප්‍රශ්න විමසන්නට පුළුවන්කම තිබෙනවා. සැබවින්ම අතීත කාල ප්‍රශ්න විමසීමේදී ඉතා බහුලම භාවිතය did. නමුත් present perfect tense මගිනුත් අතීත කාල ප්‍රශ්න විමසනවා. එහිදී විශේෂයෙන්ම Taman ඉදිරියේ සිටින අයගෙන් have you යනුවෙන් විමසන ප්‍රශ්න ඉතා බහුලව විමසනවා මා කලින් නිදසුන් වල ඉදිරිපත් කළ ආකාරයට. did මුල් කොට ප්‍රශ්න විමසීමේදී did වලට පසුව දෙවන පියවර වෙනත් ඕනෑම පුද්ගලයෙක් සිටින්නට පුළුවන්. කමල් ආවද? did කමල් come? ඒ ප්‍රශ්නේ විමසන්නේ did කමල් came ලෙස නොවේ, did කමල් come ලෙසයි. වසන්ත ආවද? did වසන්ත come? ප්‍රසන්න ආවද? did ප්‍රසන්න come? ජයන්ත ආවද වේලාසනින්? did ජයන්ත come early? ජයන්ත ආවද ඊයේ? did ජයන්ත come yesterday? නාලිකා ආවද ඔයත් එක්ක? did නාලිකා come with you? present perfect tense ප්‍රශ්න විමසීමේදී නම් අතීත කාලයේ හැඟවීමට එහි වර්තමාන සම්බන්ධයක් තිබිය යුතු වෙනවා. විශේෂයෙන්ම come සහ gone යන ක්‍රියාපද දෙක present perfect tense වලදී ප්‍රශ්න කිරීමේදී මේ මොහොතේ ඇවිල්ලා ඉන්නවද හෝ මේ මොහොතේ ගිහිල්ලාද යන ප්‍රශ්න පමණයි එමගින් විමසිය හැක්කේ. එනම් මේ කතා කරන මොහොතට ඒ ගිය ගමන සම්බන්ධයි. මේ කතා කරන මොහොතට ඒ ඇවිල්ලා ඉන්න පුද්ගලයා සම්බන්ධයි. මේ වෙලාවේ ඇවිල්ලා ඉන්නවා, ඒ ගිය ගමන මේ වෙලාවෙත් ගිහිල්ලා. එබඳු අවස්ථාවක් තමයි present perfect tense මගින් නියෝජනය වන්නේ. ඒක වචන ප්‍රශ්න කිහිපයක් present perfect tense මගින් විමසන ආකාරය අපි බලමු. has මුලටගෙන විමසන ප්‍රශ්න. present perfect tense ප්‍රශ්න විමසීමේදී වාක්‍ය මැදට යෙදෙන has හෝ have යන පද වාක්‍ය මුලට ගත යුතු වෙනවා. නිමල් ගිහිල්ලාද? has නිමල් gone? ශාන්ත ඇවිල්ලාද? has ශාන්ත come? Mr. Pereira ගිහිල්ලාද කොහේ හරි? has Mr. Pereira gone somewhere? නිමල් ගිහිල්ලාද ගෙදර? has නිමල් gone home? මේ වෙලාවේ ගිහිල්ලාද කියලා ඒ විමසන්නේ. නාලක ගිහිල්ලාද නුවර? has නාලක gone candy? has නාලක gone to candy ලෙසත් ඒ විමසන්නට පුළුවන්. has නාලක gone candy ලෙසත් ඒ විමසන්නට පුළුවන්. නාලක ගිහිල්ලාද නුවර? තාරකා කරලද මගේ වැඩේ? has තාරකා done my job? has තාරකා done my work? නාලිකා දීලාද සල්ලි? has නාලිකා given money? නාලිකා ගෙනල්ලාද ඔයාගේ ලියුම? has නාලිකා brought your letter? මේ මොහොතේ ගෙනල්ලාද? ගෙනාපු ලියුම තාමත් තියෙනවද? ඒ ගෙනාපු ලියුම තාමත් තියෙනවා නම්, දැන් ගෙනල්ලා තියෙනවා නම්, ඊයේ උනත් කමන්නේ ගෙනල්ලා තාමත් තියෙනවා නම්, වර්තමාන සම්බන්ධයක් තියෙනවා නම් present perfect tense වාක්‍ය වලංගුයි. ඇවිල්ලා ඉන්නවා නම්, ඊයේ උනත් කමන්නේ ඇවිල්ලා තාමත් ඉන්නවා නම්,
ඊයේ රෑ මලගෙදරට ඇවිල්ලා තාමත් ඉන්නවා නම් අද උදේ වෙනකනුත් ඉන්නවා නම් කෙසේ හෝ ඇවිල්ලා ඉන්නවා නම් නිමල් හැස් කම් යන්න වළංගුයි. නමුත් සරලාතීත කාල නියෝජනයන් තුළ නිමල් කේම් යනුවෙන් ප්‍රකාශ කිරීමේදී නිමල් ආවා ඒ පැමිණි පුද්ගලයා ඇවිල්ලා මෙතන තවමත් ඉන්නවා යන්න අනිවාර්ය ලක්ෂණයක් වන්නේ නැහැ. නමුත් ප්‍රසන්ට් පර්ෆෙක්ට් ටෙන්ස් වල නිමල් හැස් කම් යනුවෙන් පවසන විට ඇවිල්ලා මේ මොහොතේ මෙහි සිටිය යුතුයි තවමත් ඉන්නවා යන්නයි එහිදී අදහස් කරන්නේ. නිමල් ඇවිල්ලාද යනුවෙන් අපි පවසන්නේ මේ වෙලාවේ ඇවිල්ලා ඉන්නවාද යනුවෙන් පැවසීමටයි විමසීමටයි. හැස් නිමල් කම් ඇවිල්ලා හිටියාද යනුවෙන් අතීතයේ විමසන විට had නිමල් කම් යනුවෙන් විමසන්නට පුළුවන්. එය past perfect tense ප්‍රශ්නයක්. past perfect tense පිළිබඳව දීර්ඝ විග්‍රහයන් ඉදිරිපත් කිරීමට මා වෙනත් කැසට් පටයකදී අවස්ථාව ලබා ගන්නවා. කෙසේ නමුත් නිමල් ඇවිල්ලා ඉන්නවද has නිමල් කම්? නිමල් ඇවිල්ලා හිටියද ඇවිල්ලා ගියාද had නිමල් කම්? මා තවදුරටත් has මුලටගෙන විමසන ප්‍රශ්න කිහිපයක් ඉදිරිපත් කරන්නම්. present perfect tense ප්‍රශ්න. ශාන්ත දැක්කද මේ ලියුම? has ශාන්ත seen this letter? නාලක ගත්තද තීරණයක්? has නාලක taken a decision? නාලක කෑවද මේ වෙලාවේ කාලද ඉන්නේ? has නාලක eaten something? eaten eaten. නාලක දවල්ට කෑවද? has නාලක taken his lunch? නාලක රෑට කෑවද? has නාලක taken his dinner? ශාන්ති කෑවද උදේට? has ශාන්ති taken her breakfast? ඇගේ උදේ ආහාරය ශාන්ති ගත්තද යනුවෙනුයි එහිදී අප විමසන්නේ. මේවා ඒක වචන ප්‍රශ්න has මුලටගෙන විමසන. I සහ you බහුවචන නියෝජනයන් වන නිසා විශේෂයෙන්ම කලින් අපි you මගින් විමසූ පැනවලදී have මුලටගෙනයි ප්‍රශ්නය විමසුවේ. have you brought ඔයා ගෙනාවද? have you taken your lunch ඔයා දවල්ට කෑවද? have you got a decision නැතහොත් have you taken a decision ඔයා තීරණයක් ගත්තද? present perfect tense මගින් විමසන ප්‍රශ්නවල අදාළ ප්‍රශ්නය මුලටම ප්‍රශ්නවාචී පද සම්බන්ධ කළ හැකි වෙනවා. what, why, when යනාදී වශයෙන් විමසන ප්‍රශ්න ඔයා අසවල් දේ කළාද? ඇයි අසවල් දේ කළේ? කවදාද අසවල් දේ කළේ? යනාදී වශයෙන් ප්‍රශ්න විමසන විට ඔයා තීරණයක් ගත්තද? have you taken a decision? ඇයි ඔයා තීරණයක් ගත්තේ ඒ වගේ? why have you taken a decision like that? එහි ප්‍රකාශය අගට like that යනුවෙන් අප යෙදුවේ ඒ වගේ යන අදහස ලබා ගැනීමටයි. එහි වගේ යන අදහස ලබා ගන්නේ like යන පදයෙන්. why have you taken a decision like that? ඇයි ඔයා ඒ වගේ තීරණයක් ගත්තේ? කවදද ඔයා මේ තීරණය ගත්තේ? කවදාද යන අදහස අප විමසන්නේ when යන වචනයෙන් when. when have you taken this decision? when have you taken this decision? කවදාද ඔයා මේ තීරණය ගත්තේ? ඔයා දවල්ට කෑවද? have you taken your lunch? කොයි වෙලාවේද ඔයා දවල්ට කෑවේ? when have you taken your lunch? at what time have you taken your lunch? කීයටද ඔයා lunch එක ගත්තේ? at what time have you taken your lunch? මම මේ දැනුයි lunch එක අරන් ඉවර වුණේ. ඔබට ප්‍රතිචාරය දක්වන්නට පුළුවන්. I have just finished my lunch. එහි I have යන වචන දෙක I've ලෙස කෙටි කරන්නට පුළුවන්. I've just finished my lunch. I have just finished my dinner. මම මේ දැනුයි dinner එක අරන් ඉවර වුණේ. රාත්‍රී ආහාරය අරන් ඉවර වුණේ. present perfect tense යටතේ ඇත යන අර්ථයේ සාමාන්‍ය වාක්‍ය කිහිපයකට මා නැවත ඔබේ අවධානය යොමු කරවන්නම්. විශේෂයෙන්ම present perfect tense යන වාක්‍ය රටාව හඳුනා ගැනීමට මූලිකව ඉතාමත් ප්‍රබලව රුකුල් දෙන සාධකයක් වෙනවා. ලා ශබ්දයෙන් අවසන් වන සිංහල ප්‍රකාශ එමගින් පරිවර්තනය කළ හැක යන අදහස. නමුත් එය present perfect tense පිළිබඳව අවසාන පරිපූර්ණ නිර්වචනය නොවේ. present perfect tense හඳුනා ගැනීමට මූලික සාධකයක් ලෙස සිංහල ක්‍රියාපදයාගේ ලා ශබ්දය ඔබට යොදා ගන්නට පුළුවන්. නිමල් ඇවිල්ලා නිමල් has come. දැන් ඇවිල්ලා ඉන්නවා යන්නෙහි අදහස වෙනවා. ශාන්ත ගිහිල්ලා ශාන්ත has gone. මේ වෙලාවේ ගිහිල්ලා යන අදහස එමගින් ප්‍රකාශ වෙනවා. ප්‍රසන්න මොනවදෝ කරලා ප්‍රසන්න has done something. නාලක සීනි කාලා හොරෙන් නාලක has eaten sugar slyly. වාක්‍යයක
හොරෙන් යන අදහස ලබා ගැනීමට ස්ලයිලි යන ප්‍රකාශය අප යොදාගත්තා SLY LY නාලක දීලා සල්ලි වගයක් නාලක has given some money චතුරිකා බැනලා අමල්ට චතුරිකා has scolded අමල් බනිනවා ක්‍රියාපදය scold past participle is scolded චතුරිකා දොස් කියලා අමල්ට චතුරිකා has blamed අමල් දොස් කියනවා ක්‍රියාපදය blame past participle is blamed චතුරිකා has blamed අමල් අමල් වෙනස් කරලා එයාගේ සැලසුම අමල් has changed his plan චතුරිකා දැකලා ඔයාව නුගේ ගොඩදී චතුරිකා has seen you in නුගේ ගොඩ වසන්ත ගිහිල්ලා තියෙන්නේ දෙකට කලින් වසන්ත has gone before 2 o'clock අමාලි කරලා තියෙන්නේ මේක දෙකට කලින් අමාලි has done this before 2 o'clock කරලා තියෙන වැඩේ තාමත් පේන්න තියෙනවා ඒක කරලා තියෙන වෙලාවයි මේ අපි කතා කරන්නේ අමාලි has done this before 2 o'clock අමාලි මේක කරලා තියෙන්නේ දෙකට කලින් සේනක පිටත් වෙලා තියෙන්නේ 2:00ට සේනක පිටත් වෙලා තාම ඇවිල්ලා නැහැ වර්තමානයේට සම්බන්ධ ක්‍රියාවක් සේනක කරලා තියෙනවා සේනක පිටත් වෙලා තියෙන්නේ 2:00ට සේනක has left at 2:30 වෙලාව හරියටම සඳහන් කරනවා නම් නිපාතය at දෙන්නට ඕනේ පිටත් වෙනවාට ක්‍රියාපදයේ leave past participle is left සේනක පිටත් වෙලා තියෙන්නේ 2:00ට සේනක has left at 2:30 සේනක පිටත් වෙලා තියෙන්නේ 2:00ට කලින් සේනක has left before 2:30 සේනක පිටත් වෙලා තියෙන්නේ 2:00න් පස්සේ සේනක has left after 2:30 පිටත් වෙනවාට ක්‍රියාපදය LEAVE leave එහි past participle අවස්ථාව වන්නේ left LEFT මා නැවත නැවතත් අවධාරණය කරනවා I want to stress here again and again ආධුනිකයාට ඉතාම අපහසු වන්නේ මෙහිදී ක්‍රියාපදවල past participles මතකේ රඳවා ගැනීමයි එනිසා කරුණාකර ක්‍රියාපද ලැයිස්තු ඇසුරු කරන්න නැවත නැවත එම ක්‍රියාපද මනසට ගන්න අවධාරණාත්මකව මනසේ රඳව ගන්න උත්සාහ කරන්න ක්‍රියාපදය එහි විශේෂ ක්‍රියා රූපය past participle අවස්ථාව ඔබේ මතකේ රැඳිය යුතුමයි ඒ පිළිබඳව හොඳ මතකයක් ඔබ පියවරෙන් පියවර ගොඩනගා ගත යුතුමයි මෙම කැසට් පටයට 10-12 වතාවක් හෝ සවන් දෙමින් ක්‍රියාපදයේ පිළිබඳව ක්‍රියාපදයේ past participle අවස්ථාව පිළිබඳව ප්‍රබල මතකයක් ගොඩනගා ගන්නට උත්සාහ කරන්න මෙතැන් සිට මෙම වාක්‍ය රටාවේම නැත යන අර්ථය පිළිබඳව ඔබේ අවධානය මා යොමු කරවන්නම් hasn't සහ haven't යන භාවිතයන් පිළිබඳව ඒක වචනයේදී hasn't යෙදිය යුතු වෙනවා බහුවචනය සඳහා haven't යෙදිය යුතු වෙනවා ඒක වචන ආරම්භයක් සමග දෙවන පියවර hasn't I සහ you ඇතුළත්ව බහුවචන ආරම්භයක් සමග දෙවන පියවර haven't hasn't යන සකස් වන්නේ has not යන වචන දෙක කෙටි කිරීමෙනුයි එය වාක්‍ය මැද්දටයි යෙදිය යුතු වන්නේ haven't යන භාවිතය සකස් වන්නේ have not යන වචන දෙක කෙටි කිරීමෙනුයි haven't hasn't මෙම ශබ්ද පිළිබඳව ඔබේ අවධානය හොඳින් යොමුකොට මෙම ශබ්ද මනසේ ධාරණය කරගත යුතුයි නැත යන අර්ථයේ අදහස මෙම වාක්‍ය රටාවෙන් පැවසීමේදී hasn't haven't hasn't haven't hasn't haven't ඒක වචනයේ සමග hasn't බහුවචනයේ සමග haven't නිමල් ඇවිල්ලා නැහැ නිමල් hasn't come මේ වෙලාවේ ඇවිල්ලා නැහැ යන්නයි මෙමගින් ප්‍රකාශ වන්නේ ශාන්ත ඇවිල්ලා නැහැ ශාන්ත hasn't come පියල් ඇවිල්ලා නැහැ අම්මත් එක්ක පියල් hasn't come with mother බහුවචන නිදසුන් වලට ගියොත් ඒගොල්ලෝ ඇවිල්ලා නැහැ they haven't come ඔයා ඇවිල්ලා නැහැ you haven't come ඔයා මේ මොහොතේ මෙතන ඇවිල්ලා නැහැ කියන එකයි මෙහිදී අදහස් කරන්නේ you haven't come මෙහිදී කලින් පැමිණි බව ප්‍රකාශ කිරීමට පුළුවන් කමක් නැහැ කලින් නොපැමිණි බව ප්‍රකාශ කරන්නට පුළුවන් කමක් නැහැ එනම් ගිය සුමානේ හෝ ඊට කලින් මාසයක පැමිණි හෝ නොපැමිණි ගමනක් පිළිබඳව මෙමගින් කතා කරන්නට පුළුවන් කමක් නැහැ ශාන්ත ඇවිල්ලා නැහැ අද ශාන්ත hasn't come today එනම් මේ වෙලාවේ ඔහු කාර්යාලයේ නැහැ නිතරම present perfect tense නම් වූ මෙම වාක්‍ය රටාවෙන් අදහස් පළ කිරීමේදී වර්තමාන වළංගු භාවය හෙවත් මේ මොහොත හා පවතින සම්බන්ධය ඊටාම වැදගත් වෙනවා යම් වැඩක් කරලා නම් මේ කරපු වැඩේ පේන්න තියෙනවා ඇවිල්ලා නම් ආපු කෙනා ඇවිල්ලා ඉන්නවා පේන්න එසේත් නැත්නම් ඇවිල්ලා නොපෙනෙන්න හෝ ඉන්නවා යන්නයි මෙහි අදහස
ඇවිල්ලා නැහැ, ගිහිල්ලා නැහැ, කරලා නැහැ, දීලා නැහැ, බීලා නැහැ යනාදී වශයෙන් අදහස් පළ කිරීමට මෙහි නැත යන අර්ථය යොදා ගන්නවා. අයි සමග නිර්මාණය වන අදහස් කීපයකට ඔබේ අවධානය මා යොමු කරන්නම්. ඔබ දන්නවා උත්තම පුරුෂ ඒකවචනය වන අයි වාක්‍ය ආරම්භයට යෙදෙන විට එය සලකන්නේ බහුවචන සම්මතයක් ලෙසයි, එනම් සම්මත බහුවචනයක් ලෙසයි. මම කළේ නැහැ ඒක. I haven't done it. මම කළේ නැහැ කිසිම දෙයක්. I haven't done anything. මම වෙනස් කළේ නැහැ ඒ සැලසුම. I haven't changed that plan. Changed CHANGED. එහි D අකුර ප්‍රබලව පිටතට ඇසෙන්නේ නැහැ. change යන ක්‍රියාපදයේ විශේෂත්වයක් ලෙස එහි අගට යෙදෙන D අකුර ප්‍රබලව පිටතට ඇසෙන්නේ නැහැ. මම කතා කළේ නැහැ මැනේජර්ත් එක්ක. I haven't talked with the manager. මම කතා කළේ නැහැ පිරිස් කළමනාකරු සමග. I haven't talked with the personal manager. මම කළේ නැහැ ඔයාගේ වැඩේ. I haven't done your work. මෙලෙසින්ම you වාක්‍යාරම්භය ලෙස යෙදුනහොත් එය සලකන්නේත් බහුවචන ආරම්භයක් ලෙසයි. මධ්‍යම පුරුෂය වන you සම්මත බහුවචනයක් ලෙස සලකනවා. ඔයා කළේ නැහැ කිසිම දෙයක්. You haven't done anything. ඔයා උදව් කළේ නැහැ මට. You haven't helped me. HELPED ක්‍රියාපදයේ D අකුර එකතු වීමෙනුයි ක්‍රියාපදයේ සමග D අකුර එකතු වීමෙනුයි බොහෝ විට ක්‍රියාපදයේ past participle අවස්ථාව සකස් වන්නේ. ඔයා රිටර්න් කළේ නැහැ මගේ සල්ලි. You haven't returned my money. return යන ක්‍රියාපදයේ අග ED එකතු වුණා past participle එක සකස් වීමට. ඔයා නැවත දුන්නේ නැහැ මගේ මුදල්. You haven't returned my money. ඔයා කෝල් කළේ නැහැ මට. You haven't called me. ඔයා මට ඊයේ සවස අද උදෑසන හෝ මේ ආසන්න කාල සීමාවන් තුල කෝල් කළේ නැහැ යන අදහසයි මෙමගින් ලබා ගන්නේ. ඔයා කෝල් කළේ නැහැ මට. You haven't called me. ඔයා මට ලියුමක් එව්වේ නැහැ. You haven't sent me a letter. එවනවා ක්‍රියාපදය send SEND. past participle is sent SENT. එවනවා ක්‍රියාපදය send SEND. past participle is sent SENT. ඔයා මට ලියුමක් එව්වේ නැහැ. You haven't sent me a letter. ඔයා මට කිව්වේ නැහැ මේ ගැන. You haven't told me about this. කියනවා ක්‍රියාපදය tell. past participle is told. ඔයා කිව්වේ නැහැ මට. You haven't told me. ඔයා මට කිව්වේ නැහැ මේ ගැන. You haven't told me about this. එලෙසින්ම අපි කතා කරනවා නම් මම ඔයාට කිව්වේ නැහැ යනුවෙන් I haven't told you. මම ඔයාට කිව්වේ නැහැ මේ ගැන. I haven't told you about this. මෑත කාලීනව සිදු වූ සිදුවීම් පිළිබඳව, තවමත් වර්තමාන සම්බන්ධයක් පෙන්වන සිදුවීම් පිළිබඳව, විශේෂයෙන් ඇවිල්ලා ගිහිල්ලා යන අදහස් දෙකේදී නම් මේ වෙලාවේ ඇවිල්ලා ඉන්නවා හෝ මේ වෙලාවේ ගමනක් ගිහිල්ලා යන අදහස් පළ කිරීමට present perfect tense යොදා ගන්නවා. එක් එක් ක්‍රියාපදයේ වර්තමාන වළංගු භාවයේ යන්න ඒ ක්‍රියාවේ ස්වરૂපය අනුව වෙනස් වෙනවා. කරලා තියෙන වැඩක් නම් ඊයේ කළා වුණත්, පෙරේදා කළා වුණත් කරපු වැඩේ තාම තියෙනවා නම් ඒ ක්‍රියාව වළංගුයි වර්තමානයේට. නමුත් ඇවිල්ලා කියන ක්‍රියාවේදී ඇවිල්ලා ඉන්නවා නම් පමණයි ඒ ඇවිල්ලා කියන ක්‍රියාව වර්තමානයේට වළංගු වන්නේ. නමුත් මැරිලා යන ක්‍රියාවේදී මාස දෙක තුනකට කලින් මැරිලා වුණත් වර්තමානයේටත් එය වළංගුයි, තවමත් මැරිලා. එනිසා මැරිච්ච කෙනෙක් ගැන ඇය මැරිලා යන්න සඳහන් කිරීමේදී දැන් මැරිලා වුණත්, මාසයකට කලින් මැරිලා වුණත් මැරිලා යන ආරංචිය ඉදිරිපත් කිරීමේදී උවත්, මාසයකට කලින් සිදු වූ ක්‍රියාවකදී උවත් ඇය මැරිලා යනුවෙන් present perfect tense මගින් ප්‍රකාශ කරන්නට පුළුවන්කම තිබෙනවා. ඇය මැරිලා, she has died. මෙලෙස present perfect tense නම් වූ වාක්‍ය රටාව හඳුනා ගැනීමේදී නිරන්තරයෙන්ම එහි වර්තමාන සම්බන්ධයක් සහිත අතීත ක්‍රියා ප්‍රකාශ වෙන බව ඔබ හඳුනාගත යුතුයි. I wish you all the success. මා ඔබට උපරිම සාර්ථකත්වය ප්‍රාර්ථනා කරනවා. Thanks a lot. Thank you very much.